විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය. ආයුබෝවන් සුබ රාත්‍රියක් ප්‍රිය ශ්‍රාවක හිතවතුනි. මහගම සේකරයන් විසින් රචනා කළ නොමියමි කියන පොතේ එක කවියක සටහන් වෙනවා මෙන්න මෙහිම. ජීවත් වී සිටින තුරා තලා පෙලා ඔබ මරමුව. මලාට පසු ගුණ සමරා ඔබ පිළිරුව පිළිගනිමුව. මරණය ගැන නිරතුරුව කතා කරන මෙවැනි සමයක ජීවත්ව ඉන්න කාලයේ කරන පුංචි අගය කිරීමක් මියගිය පසුව කරන විශාල සැමරුමකට වඩා වටින බව ඔබත් පිළිගන්නව නේද? ජීවත්ව සිටින කාලයේ ඊටමත් වටිනා ලෙස යහපත් විදිහට තවත් කාට හරි උදව්වක් කරගෙන සුශික්ෂිත ලෙස ජීවත් වෙන්න කවුද අකමැති? අපේ එකම අරමුණත් ඔබ වෙනුවෙන් ඒ සුශික්ෂිත සමාජය නිර්මාණය කිරීම. ඒ වෙනුවෙන් තමයි අදත් ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සංවර්ෂණ කතාබහ ආරම්භ වෙන්නේ මෙතෙන් සිට පුරා හෝරාවකට ආසන්න ගුවන් කාලයක්. ක්‍රීඩාව පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙනවා. විශේෂයෙන් ඔලිම්පික්. බොහෝ දෙනාගේ අවධානය වැඩිපුර යොමු වෙලා තියෙනවා ඒ වෙනුවෙන්. මෙවරත් ඔලිම්පික් ක්‍රීඩාවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම සහභාගී වුණා. කොහොම නමුත් ලෝකයේම ඉන්න දක්ෂයෝ, අති දක්ෂයෝ ඔලිම්පික් නියෝජනය කරන්න එක තැනකට එකතු වෙනවා. එහෙම නැත්නම් ගන්න ඔබේ ප්‍රදේශයේ පැවැත්වෙන යෞවන සමාජ ක්‍රීඩාවුලෙල, එහෙමත් නැත්නම් පාසලේ පවත්වන නිවාසාන්තර ක්‍රීඩාවුලෙල වේවා. මේ හැම අවස්ථාවකදීම මොකක්ද අවසානයේ බලාපොරොත්තු වෙන්නේ? බොහෝ දෙනාට විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. කොහොම නමුත් එකතු වෙමු අපි හැමෝම එකම තැනකට. රටකට ක්‍රීඩා අධ්‍යාපනයේ ඇති වැදගත්කම, අවශ්‍යතාවය කුමක්ද? මේ පිළිබඳවයි අද අපි ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සංවර්ෂණ කතාබහ වෙන් කරන්නේ. ඒ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කළා කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුමා රත්නායක මහත්මියට. ඒ වගේම අදත් සංවර්ෂණ ඉදිරිපත් කිරීම සඳහා අප සමග සම්බන්ධ වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා. ඔබ දෙදෙනාවම ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්න ගමන් මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතෙන් සිට ඉතාමත් අර්ථාන්විත කාලයක් සංවර්ෂණ ඔස්සේ ඔබට ගෙන එන්නට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාට. සුබ සන්ධ්‍යාවක් වේවා දයාබර අසන්නෙනි. ඔබ අදත් සුපුරුදු පරිදි මේ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ගෙනෙන සංවර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහයට. සංවර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය ඔස්සේ අපි අද සාකච්ඡා කරන්නේ රටකට ක්‍රීඩා අධ්‍යාපනයේ තිබෙන අවශ්‍යතාවය පිළිබඳව. ඕනෑම මානව සමාජයක් සංවර්ධනය වීමේදී, දියුණු වීමේදී ක්‍රීඩා අධ්‍යාපනය ඒ සඳහා කෙතරම් ඉවහල් වනවාද කියන කාරණය ගැන සොයා බලනටයි අද සංවර්ෂණ ගුවන් කාලය වෙන් කෙරෙන්නේ. දයාබර අසන්නනි, අපි දන්නවනේ ක්‍රීඩාව කෙතරම් අපේ ජීවිතවලට සම්බන්ධද. අපේ ස්වයංව යෙදෙන ක්‍රීඩාවන් වගේම සාමූහිකව යෙදෙන ක්‍රීඩාවන් රාශියක් තිබෙනවා. ඒ වගේම මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ පුරාම බොහොම සියුම්ව විමර්ශනය කරාම අපට පේනවා මේ මානවයා කියන සත්වයා කෙතරම් ක්‍රීඩාශීලී කෙනෙක්ද. ඔහු කෙතරම් ක්‍රීඩාවට සම්බන්ධද. ඒ වගේම මානව සංස්කෘතිය ක්‍රීඩාවත් එක්ක කෙතරම් අන්තර් සම්බන්ධතාවයක් දක්වනවාද කියන එක අපට හඳුනගන්න පුළුවන්. දැන් අද වර්තමානයේ මේ වෙළඳපළ ආර්ථික ක්‍රමය තුළ, ධනවාදී වෙළඳපළ ක්‍රමය තුළ ක්‍රීඩාව කෙතරම් අපේ ජීවිතවලට සම්බන්ධද? සමාජ පැවැත්මත් එක්ක සම්බන්ධද? විවිධ ක්‍රීඩාවන් රටේ ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාවලියට කෙතරම් ආකාරයක දායකත්වයක් දක්වනවා. ඒ නිසා අද යම් විදිහකට ඉතා නවීන විෂයක් ශාස්ත්‍රයක් බවට ක්‍රීඩාව පත් වෙලා තිබෙනවා. ඉතින් මේ සමගම අපි සාකච්ඡා කරන එක ශාස්ත්‍රයක් තමයි ක්‍රීඩා
අධ්‍යාපනය. ක්‍රීඩා අධ්‍යාපනය රටකට කෙතරම් වැදගත් වෙනවද? අපි අපේ ජීවිත කාලයේදී විවිධ දේවල් ඉගෙන ගන්නවනේ. ක්‍රීඩාව හා සම්බන්ධව ලබන අධ්‍යාපනය අපේ ජීවිතවලට කෙතරම් දුරට වැදගත් වෙනවද? සමාජ සංවර්ධනයට මේ කෙතරම් දුරට වැදගත් වෙනවද? ඉතින් මේ පිළිබඳවයි අද අපි සම්වර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය ඔස්සේ සාකච්ඡා කරන්නේ. ඉතින් අද වැඩසටහන සඳහා සහභාගී වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය. අනෝමා රත්නායක මහත්මිය ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරිනියක්. දකුණු කොරියාවේ සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ පූර්ණ ශිෂ්‍යත්ව ලාභිනියක් විදිහට ඇයගේ පශ්චාත් උපාධිය සිදු කරනවා. ඒ වගේම ජපානයේ නිපිසා ආයතනයේ මගින් පිරිනමන ලද ඔලිම්පික් ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමාව ඇය විසින් සතු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් පවත්වන ක්‍රීඩා කළමනාකරණ පාඨමාලාව ඇය විසින් හදාරා තිබෙනවා. ඒ වගේම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මගින් ප්‍රදානය කරන ලද ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳව විවිධ සහතික පත්‍ර පාඨමාලාවන් ඇය සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ වගේම කතිකාචාර්යවරියක් විදිහට ඇය ක්‍රීඩාවේ ප්‍රායෝගික අංශය සමග බොහොම සමීපව සම්බන්ධතා පවත්වන කෙනෙක්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් වූාට ඇය නිතරම ඇගේ අධ්‍යයන කටයුතු වලදී න්‍යායික කාරණා පිළිබඳව හදාරනවා වගේම ඇය නිතරම මේ පිට්ටනියට බහැපු නැත්නම් ග්‍රවුන්ඩ් එකේ ඉන්න කතිකාචාර්යවරියක්. 2000 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික පාසල් පැසිපන්දු කණ්ඩායමේ නියෝජනය ඇයට හිමි වෙනවා. ඒ වගේම දැල්පන්දු විනිසුරු විභාගයේ ශ්‍රී ශ්‍රේණියේ විභාගයේ සමත් වෙලා විනිසුරුවරියක් විදිහටත් කටයුතු කරනවා. මේ සියලුම දේවල් මුල් කරගෙන 2015 වර්ෂයේ ජනාධිපති ක්‍රීඩා අනුශූරතාවය ලබා ගන්නට ඇයට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය, ඒ වගේම ක්‍රීඩාවේ ප්‍රායෝගික අංශයන් වර්ධනය කරන්න, දියුණු කරන්න ඇය විසින් න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ලබා දුන්නු ඇගයීමක්, ඒ ක්‍රියාකාරකම් වලට ලබා දුන්නු ඇගයීමක් පසෙන් ඇයට 2015 වසරේ ජනාධිපති ක්‍රීඩා අනුශූරතාවය හිමිවන්නේ. මේ සියල්ලක්ම එකට අරන් කතා කරාම අනෝමා රත්නායක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරිය ක්‍රීඩාව පිළිබඳව පරේක්ෂිකාවක්, ඒ වගේම ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳව විවිධ අධ්‍යයන සිදු කරපු දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් යම් ආකාරයකට අධ්‍යයන කටයුතු වල නියැලීලා සිටින සම්භාවනාවට පාත්‍ර වන තැනැත්තියක්. ඉතින් මේ සියලු හැඳින්වීම් එක්ක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක සුබ සන්ධ්‍යාවක් කියලා ඔබතුමියව පිළිගන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවා. අද අපි කතා කරන්නේ මේ ක්‍රීඩා අධ්‍යාපනයේ අවශ්‍යතාවය. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය මේ ඔබ කොහොමද විග්‍රහ කරන්නේ මේ ක්‍රීඩා අධ්‍යාපනයට අයිති වෙන විශේෂ ක්ෂේත්‍රය? ඔබ කොහොමද හඳුනාගන්නේ? මේ කොහොමද ඔබ විග්‍රහ කරන්නේ? මම මේ ක්‍රීඩා අධ්‍යාපනය ගැන කතා කරන්නට කලින් මම කියන්නම් මේ අධ්‍යාපනය තුළ කොහොමද මේ ක්‍රීඩාව කියන එක සම්බන්ධ වෙන්නේ කියලා. දැන් ඔබ දන්නවා අපේ අධ්‍යාපනය කියලා විවිධ නිර්වචනයන් ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් අධ්‍යාපනය කියන එක ගත්තොත් අපිට නිශ්චිතවම අපිට ඒ පිළිබඳව අර්ථකථනයක් දීමට අපහසුයි. ඇයි මම එහෙම කියන්නේ? මේ අධ්‍යාපනය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට, සමාජයෙන් සමාජයට අපේ අවශ්‍යතාවයන් අනුව අපි ලබන අත්දැකීම් අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අපි යම් කිසි අධ්‍යාපනයක් ලබනවා නම් ඒ තුල අනිවාර්යයෙන්ම අපේ අත්දැකීම් සමුදායක් එකතු වෙලා තියෙන. මෙන්න මේ අත්දැකීම් සමුදායත් එක්ක අපි ලබන යම් දර්ශනයක් වෙන්න පුළුවන්, යම් අත්දැකීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ සියල්ලම එකතු කරගත්තොත් තමයි අපිට අර අධ්‍යාපනයක් අපිට ලබන්නට හැකියාව ලැබෙන්නේ. ඒක නිසා අපි කතා කරනවා විධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය. මේ ආකාරයට අපිට අධ්‍යාපනය පිළිබඳ විවිධ අර්ථකථනයන් දෙන්නට පුළුවන්. ඒක නිසා මම කියන්නේ අධ්‍යාපනය කියන ප්‍රවේශයන් තුලින් අපි මේ ක්‍රීඩාව කියන එක, ක්‍රීඩා අධ්‍යාපනය කියන එක කතා කරොත් ගොඩක් වටිනවා. මොකද අධ්‍යාපනය අපි විධිමත් අධ්‍යාපනයක් අපි ලබනවා නම් අපිට අනිවාර්යයෙන්ම මේ පූර්ණ අධ්‍යාපන ක්‍රියාවලියක් සිදු වෙන්නට නම් අනිවාර්යෙන්ම ක්‍රීඩාවේ ප්‍රවේශය අපි ලබා දිය යුතු වෙනවා. නමුත් අපි වර්තමානයේ අපේ රටට විශේෂිතව අපි කතා කරොත් දැනුම මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් ඒ දැනුම විතරක් නෙමෙයි මේ ප්‍රායෝගිකත්වයත් එක්ක අපි කොහොමද අපි පූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන්නේ? මෙන්න මේකට නම් මේකට හොඳ ප්‍රවේශයක් ගන්නට නම් මෙන්න මේ ක්‍රීඩාව කියන එක. එහෙම නැත්නම් ශාරීරික අධ්‍යාපන කියන විෂය
අපි හොඳ ප්‍රවේශයකින් අපේ එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම අපි ලබා දීමට කටයුතු කරන්නට ඕන. ඒ තුලින් තමයි අපිට පූර්ණ අධ්‍යාපන ක්‍රියාවලියක් සිදු කරන්නට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔබ සඳහන් කරා මේ ක්‍රීඩාවත් එක්ක එහෙම නැත්නම් ක්‍රීඩාව අනිකුත් විෂයන් එක කොහොමද සම්බන්ධ වෙන්නේ? මම මේකට හොඳ උදාහරණයක් කියන විශේෂයෙන් අපි මේ කලාව කියන එක ගත්තොත් විවිධ විෂයන් එක්ක සම්බන්ධ කරගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රීඩාව කියන විෂය. දැන් උදාහරණයක් විදියට අපි දන්නවා පාසල් අධ්‍යාපනය තුළ ඉතිහාසය, එහෙම නැත්නම් විද්‍යාව, ගණිතය, සාහිත්‍ය මේ වගේ විෂයන් ගණනාවක් තියෙනවනේ. ඒකට මෙන්න මේ විෂයන් වල පාඩම් උගන්වන්නට අපිට ක්‍රීඩාව යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට අපි ඉතිහාස පාඩමක් ගැන අපි ළමයට ලංකාවේ ඉතිහාසය කියලා දෙනවා නම් අපිට පුළුවන් මේ අපි ක්‍රීඩාවේ ආරම්භය, ක්‍රීඩාවේ ඉතිහාසය හරහා අපි මානව චර්යාවන් පිළිබඳ කතා කරන්නට අපිට පුළුවන්. අපි ඊට පස්සේ උසස් අධ්‍යාපන තත්ත්වයට මට්ටමට ආවොත් අපි විශ්වවිද්‍යාල ශාස්ත්‍රය අපි ගත්තොත් අපි දන්නවා ඉතාමත්ම ජනප්‍රිය විෂයන් ගණනාවක් තියෙනවා. අපි වෙලොත් පුරාවිද්‍යාව, එහෙම නැත්නම් සංචාරක කර්මාන්තය මේ වගේ විෂයන් එක මේවා අද ලෝකයේ හරිම ජනප්‍රිය විෂයන් බවට පත් වෙලා තියෙනවා. සංනිවේදනය මේ වගේ විෂයන් එක ගත්තොත් අපිට මේ ක්‍රීඩාව සම්බන්ධ කරගන්න පුළුවන්. අපි සංචාරක කර්මාන්තය ගැන කතා කරන අපිට ක්‍රීඩාව සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ලෝකීය රටවල් ගැන අවබෝධයක් ලබා දෙන්නට අපිට මේ ක්‍රීඩාව මේ විෂයන් එක බද්ධ කරගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේම විශේෂයෙන් කලා විෂයන් වල ගත්තොත් මේ රිද්මය කියන එක අපි කලාවත් එක්ක සම්බන්ධ වෙනකොට මේ රිද්මය සම්බන්ධයිනේ. ඒත් මේ ක්‍රීඩාවෙත් රිද්මයත් එක්ක තමයි ඕනම දෙයක් ආරම්භ වෙලා මේ පැවැත්ම තියෙන්නේ. මේ රිද්මයත් එක්ක තමයි අපි මේ හાર્ට් බීට් එකත් එක්ක තමයි මේ ක්‍රීඩාවක තියෙන ඒ විවිධ ක්‍රීඩාවන්ගේ විවිධ රිද්මයන් තියෙනවා. ඉතින් මේවට අනුගත වෙන්නට අපිට හැකියාව තියෙනවා. මේ වගේ සුවිශේෂී ගුණාංගයන් බොහෝමයක් තියෙනවා. නම් වශයෙන් ඇත්තටම කියන්නට බෑ. සමස්තයක් විදියට බහුතර විෂයක් අපි දැනට භාවිතා කරන ඕනෑම විෂයක් සඳහා මේ ක්‍රීඩාව කියන එක සංකල්පයක් විදිහට භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ විෂයන් උගන්වන්න අවශ්‍ය පරිසරය, පන්ති කාමරයේ විශේෂ පන්ති කාමරයේ සැකසීමේදී පාසල් ශිෂ්‍යයා වෙන්නට පුළුවන්. එනම නැත්නම් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා වෙන්නට පුළුවන්. මේ කියන පුද්ගලයන්ගේ අධ්‍යාත්මික පරිසරය සකස් කරගන්නට ශාරීරික අධ්‍යාපන ගුරුවරයාගේ එහෙම නැත්නම් ක්‍රීඩාව හා සම්බන්ධ ගුරුවරයාගේ ඒ නිලධාරියාගේ දායකත්වයත් අපිට ලබා ගන්නට පුළුවන්. ඒක නිසා මේක පොතපතටම විතරක් සීමා වුණ දෙයක් නෙමෙයි. ඊට එහා ප්‍රායෝගිකව අපේ අධ්‍යාපනය සකස් කරගන්නට නම් දැනුම සහ ප්‍රායෝගිකත් මේ කියන දෙකම සම්මිශ්‍රණයෙන් අපිට පූර්ණ අධ්‍යාපන ක්‍රියාවලියකට යන්නට නම් අපිට ක්‍රීඩා අධ්‍යාපනය කියන එක අනිවාර්යයෙන්ම අපේ විෂය නිර්දේශයන් තුළ ඇතුළත් කරගත යුතු වෙනවා. දායවර අසන්නෙනි අද සම්වර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය ඔස්සේ අපි සාකච්ඡා කරන්නේ ක්‍රීඩා අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳව. ඕනෑම මානව සමාජයක් ඉදිරිගාමීව දියුණු වෙනකොට සමාජයක් තුළ යම් ආකාරයකට ගුණාත්මක පරිවර්තනයන් ඒ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ සුභ සිද්ධිය සඳහා සිදු වෙනකොට එතනදී ක්‍රීඩා අධ්‍යාපනයේ කොතරම් දුරට වැදගත් වෙනවද කියන එක පිළිබඳවයි අද විමසා බැලෙන්නේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය පැහැදිලි කරා මේ අපේ ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය තුළ අපේ ජන සම්ප්‍රදාය අපි හඳුනා ගන්නවා. ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය තුළ මේ ඉගෙනුම් ඉගන්වීම් ක්‍රියාවලිය සහ ක්‍රීඩාව අතර යම් ආකාරයක සම්බන්ධතාවයක් තිබුණා. මොකද්ද අවාසනාවකට අපේ අධ්‍යාපන පද්ධතිය තුළ අපේ විෂය නිර්දේශ වලින් මේවා ගිලිහෙනකොට ලෝකේ වෙන රටවල් දියුණු රටවල් අද තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනයේදී මේ ක්‍රියාකාරී රටාවන් එක්ක ක්‍රීඩාශීලී බවත් එක්ක ගොඩනැගුණු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් ඒ රටවල කුඩා දුවා දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් වර්ධනය කරන්න දායක කරගන්නවා. දැන් අපෙත් එහෙම තිබුණානේ ජන ක්‍රීඩාවන් කොප්පර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසන්න කියලා සාමූහිකව සහ තනි පුජ්‍යලයක් අතර මේ දෙබසක් හුවමාරු කරගනිමින් දෙබස් කියා ගනිමින් හුවමාරු කරගනිමින් බොහොම ක්‍රියාශීලීව සිදු කරන ක්‍රීඩාවක්. ඒක යම් ආකාරයක මේ ඉගෙනුම් මාධ්‍යයක්. ඒ වගේම මේ එළුවන් කඤ්ඤයි මං ආවේ එළු බෙටිකා පන්තුන් දෙරේ. දැන් මේ
සංවාදාත්මකව දෙපාර්ශවයක් අතර ඇති වෙන සංවාදයෙන් ක්‍රීඩාශීලී බවත් ප්‍රකට වෙනවා. ඊට අමතරව යම් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ප්‍රකට වෙනවා. ඒ වගේම මානව පැවැත්මට අවශ්‍ය කරන ගුණාත්මක සංරචක වන සංහිඳියාව, ඉවසීම, තීරණ ගැනීම, දරා ගැනීම, වීරත්වය වගේ දේවලුත් මෙතනදී තහවුරු වෙනවා, ආරක්ෂා වෙනවා සහ ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ ඔබතුමියත් කිව්ව මේ ප්‍රාථමික අධ්‍යාපන අවස්ථාවන් වලදී මේ ක්‍රීඩාවන් දායක කරගන්න පුළුවන් කියන කරුණ. ඇත්තටම අනුම රත්නායක මහත්මිය දැන් මේ ක්‍රීඩා අධ්‍යාපනය කියලා කියන්නේ ක්‍රීඩාව ගැන උගන්වන එකද, එසේත් නැත්නම් ක්‍රීඩාව සතුව පවතින ක්‍රීඩාවේ නැත්නම් පුජ්‍යල පැවැත්මට අදාළව ක්‍රීඩාව සතුව පවතින ඉතා වැදගත් ගුණාත්මක සංරචක නැත්නම් ඒ වටිනාකම් දායක කරගෙන පුජ්‍යලයාගේ අධ්‍යාපනික හැකියාවන් වැඩි දියුණු කරන එකද? මෙන්න මේ පිළිබඳව යම් සමාජය තුළත් යම් කතාබහක් තිබෙනවා. ක්‍රීඩාව උගන්වන එකද ක්‍රීඩා අධ්‍යාපනය කියලා කියන්නේ? එසේත් නැත්නම් පුජ්‍යලයාගේ පැවැත්මට අදාළව ක්‍රීඩාවේ තියෙන ගුණාංග, ගුණධර්ම, වටිනාකම් පුජ්‍යලයාගේ අධ්‍යාපන කාර්යයට අදාළ කරගන්න එකද? මෙන්න මේ කරුණ පිළිබඳව මොකක්ද ඔබගේ අදහස? ඔව්, ඇත්තටම දැන් අපි ගත්තොත් ක්‍රීඩාව කියන එක විශේෂයෙන් දෙමව්පියන් මේ ක්‍රීඩාව කියන වචනේ ඇහුණ ගමන්ම දෙන උපදෙස් තමයි ක්‍රීඩා නම් කරන්න යන්න එපා. එහෙම සමාජයක තමයි අපි අද මේ ක්‍රීඩා අධ්‍යාපනය ගැන කතා කරන්නේ. නමුත් වර්තමානයේ වෙනකොට මේකේ තියෙන හරයන්, මේකේ තියෙන වටිනාකම් අපි සමාජගත කරොත් මම හිතන්නේ දෙමව්පියන් ඉස්සෙල්ලම තමන්ගේ දුවදරුවන් යොමු කරાવી ඔව් පුතේ දුවේ ඔලා ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙන්න කියන එක. මෙන්න මෙතනටයි අපි මේ ක්‍රීඩා අධ්‍යාපනය කියන එක රැගෙන යන්නට ඕනේ. ඉතින් ඔබ කිව්ව හරි. අපේ ක්‍රීඩා අධ්‍යාපනය කියන එක අපේ සමාජයේ ගත්තොත් විවිධ මේ ක්‍රීඩාව හා සම්බන්ධ විවිධ පිරිස් ගේ ක්‍රියාකලාපයන් උන් තීන්දුව తీරන ගන්නා දේවල් දිහා බලද්දී අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මේ එක එක කුලකයන් විසින්, සමාජ කුලකයන් විසින් මේ ක්‍රීඩාව උගන්වන්න. එහෙම නැත්නම් බාස්කට් බෝල්, බැඩ්මින්ටන් මේ වගේ ක්‍රීඩා උගන්වන්න පිරිසක් කටයුතු කරනවා. ඊටම සීමිත පිරිසක් තමයි මේ ක්‍රීඩාවේ තියෙන ගුණාංගයන් තුලින් අපි කොහොමද යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කියන කාරණාව කතා කරන්නේ. ඊටමත් සීමිත පිරිසක්. මොකද ඒකට අපිට කාටවත් අපිට වැරද්දක් කියන්නට බෑ. මේ අපේ අධ්‍යාපන රටාවෙම තියෙන ඔබ දන්නවනේ පාසලේ පළවෙනි වාරය වෙන් කරන්නේ ක්‍රීඩා උත්සව දාන පිරිත් ඔන්නෝයි කියන අර බාහිර වැඩ සඳහා තමයි අතරම අපේ කාලසටහන උනත් කාලය වෙන් කරන්නේ. එතකොට මේ ඉතා සීමිත කාලයකදී මේ ක්‍රීඩාවට යොමු වෙන්න තමයි අපේ අධ්‍යාපන රටාව සැකසීලා තියෙන්නේ. දැන් ප්‍රාථමික අධ්‍යාපනය ගත්තොත් මේ ක්‍රීඩා කියන නමින් මේ කියන දේවල් නැති වුණාට පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් කියලා කුඩා දරුවන්ට අපේ 1 සිට 5 වෙනි දක්වා තියෙනවා. ඒතර මේ පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් හරහා තමයි මේ ක්‍රීඩාවේ දේවල් ඇත්තම දරුවට උගන්වන්නේ ලංකාවේ. ඉතින් මම දකින දේ තමයි ඇයි අපිට පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් හරහා මේ ක්‍රීඩාව දෙන්නේ. එච්චරටම සංගවාගෙන අපි සමාජගත කළ යුතු දෙයක්ද, අධ්‍යාපනය ලබා දිය යුතු දෙයක්ද? මෙන්න මේක අපි අවබෝධ කරගන්නට ඕන. මේ ක්‍රීඩාව කිව්වහම අපිට විවිධ ආකාරයට අපිට මේ ක්‍රීඩාව නිර්වචනය කරන්න පුළුවන්, අර්ථ ගන්නට පුළුවන්. අපි අර තරඟකාරී ක්‍රීඩාව කියන මානසිකත්වයෙන් අපි බැලුවොත් අපිට සැබවින්ම මෙන්න මේ කියන ආකාරයට අර වගේ විවිධ නිර්නාමික විෂයන් ඔස්සේ තමයි මේ ක්‍රීඩාව කියන එක සමාජයට එහෙම නැත්නම් අපේ දුවදරුවන්ට දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ මානසිකත්වයෙන් මේ පිළිබඳ තීන්දුව తీරන ගන්න පාර්ශවයන් වෙනස් විය යුතුයි. මොකද ක්‍රීඩාව කියන්නේ කිසිම කෙනෙක්ට සමාජයේ ඉන්න දුවදරුවන්ට විතරක් නෙමෙයි මේ සාමාන්‍ය කෙනා දක්වාම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔබේ දරුවාට පූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබේ දරුවා ක්‍රීඩාවට යොමු වෙන්නට ඕන. මොකද ඒක එහෙම නොවුනොත් තමයි අද දෙමාපියන් විශාල අපහසුතාවයන්ට පත් වෙන්නේ. දරුවන්ට පාඩම් කරන්නට වෙනමම දෙමාපියන්ට ඒ සම්බන්ධයෙන් යොමු වෙන්නට සිදු වෙලා තියෙනවා. මොකද මේ බාහිර ක්‍රියාකාරකම් වලට දරුවා සම්බන්ධ වෙන්නේ නැත්නම් දරුවා ක්‍රියාශීලී වෙන්නේ නැහැ. දැන් අපි පාසල් අධ්‍යාපනය ලබද්දී අපි බාහිර ක්‍රියාකාරකම් මේ කියන ක්‍රීඩාවට විතරක් නෙවෙයි නර්තනය, ගායනය, වාදනය මේ සියලුම ක්‍රියාකාරකම් එක්ක අපි සම්බන්ධ වුණා.
හැබැයි එහෙම වුණා කියලා අපේ ජීවිතවල අපේ අධ්‍යාපනයට අපි හානියක් කරගත්තේ නැහැ. අද බලන්න ඉස්කෝලේ යනවට වඩා දරුවන් යන්නේ මේ බාහිර පන්තිවලට. මෙහෙම සංස්කෘතියක් අපිට බිහි වෙලා තියෙනවා. කුමක් හෝ ආකාරයකින් මම කියන්නේ මෙන්න මේ තත්වෙන් අපේ ළමයා මුදවා ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා අපි අර ක්‍රීඩාව කියන එකට ක්‍රීඩාව උගන්වනවද එහෙම නැත්නම් ක්‍රීඩාවේ සංකල්ප උගන්වනවද කියන එක ඉතා පරිස්සමින් තෝරා ගන්නට ඕන. පාසල් අධ්‍යාපනය තුළ අපි දෙන්නේ ළමයාට ශාරීරික අධ්‍යාපනය. එහෙමත් නැත්නම් ක්‍රීඩාවන් උගන්වන අධ්‍යාපනයක්ද අපි දෙන්නට ඕන. ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනයක්ද අපි දිය යුත්තේ. අපි එහෙම නැත්නම් අපි ක්‍රීඩා අධ්‍යාපනය ලබා දෙන්නට ඕන මොන වගේ අවස්ථාවන් වලදීද කියන එක ඇත්තටම මේවා ප්‍රතිපත්තිමය වශයෙන් අපි ගත යුතු තීරණ. නමුත් විෂයක් විදියට අපි ගත්තොත් මේ ශාරීරික අධ්‍යාපනයේ විෂය හරහා තමයි අපි කතා කරන ක්‍රීඩාවේ අනිකුත් විෂයන් වර්ධනය වෙන්නේ. ඉතින් ඒක නිසා මේක පාසල් අධ්‍යාපනය තුළ එහෙම නැත්නම් අපි අධ්‍යාපනය තුළ ශාරීරික අධ්‍යාපනයේ විෂයක් විදිහට දීර්ඝ කාලීන මේක නොකඩවා මේ පැවැත්විය යුතු විෂයක් බවට පත් කළ යුතුයි. මොකද ළමයාගේ අපි පූර්ණ අධ්‍යාපන ක්‍රියාවලියකට ළමයා යොමු කරනවා නම් එහෙම නැති වුණොත් අපිට වෙන්නේ ඔය ඔබ සඳහන් කරපු ආකාරයට තෝරාගත්ත එහෙම නැත්නම් තරඟකාරී ක්‍රීඩාවන් වලට අධ්‍යාපනයක් ලබා දුන්නොත් අපිට වෙන්නේ අර කියන පූර්ණ අධ්‍යාපනය අපේ දරුවාගෙන් ගිලිහී යන්නට පුළුවන්. එතකොට සමාජයට පූර්ණ අධ්‍යාපනයක් නොලබපු පිරිසක් සමග තමයි අපේට කටයුතු කරන්නට සිද්ධ වෙන්නේ. ඒක නිසා මෙන්න මේ පිළිබඳව මේ ක්‍රීඩා අධ්‍යාපනය කියන්නේ මොකක්ද? ශාරීරික අධ්‍යාපනය කියන්නේ මොකක්ද? මෙන්න මේ පිළිබඳව හොඳ නිවැරදි අවබෝධයකින් යුතුවයි අපි අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයන් තුළ මේ ක්‍රීඩාව කියන විෂය හඳුන්වා දෙන්නට ඕනේ. දයාබර රසන්නනි ඔබ මේ සම්බන්ධ වෙලා සිටින්නේ සංවර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහයට. අද සංවර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය ඔස්සේ අපි අවධානය යොමු කරන්නේ ක්‍රීඩා අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳව. විශේෂයෙන්ම රටක් තුළ සිදුවෙන භෞතික සහ ආධ්‍යාත්මික සංවර්ධන කාර්යයේදී ක්‍රීඩා අධ්‍යාපනයට කෙතරම් වැදගත් සුවිශේෂී තැනක් හිමි වෙනවද? සමාජයක ජීවත් වෙන ප්‍රජාවට, ඒ ප්‍රජාවගේ ජීවිතවලට ක්‍රීඩාව කෙතරම් දුරට සමීපද? ක්‍රීඩාව කියලා කියන්නේ අපි මේ අද නිතර දෙවේලේ කතා බහ කරන ඊටාම ජනප්‍රිය තලයේ පවතින ක්‍රීඩාවන් පමණක්ද? එසේම නැත්නම් ක්‍රීඩාවක නියැලීම ආර්ථිකමය වශයෙන් ලාභ වාසි ලබා ගැනීම, ජයග්‍රහණය කිරීම මේවා පමණක්ද? මේ සියල්ලත්මත් එක්ක ක්‍රීඩා අධ්‍යාපනය පුජ්‍යල පැවැත්ම සංවර්ධනය සඳහා කොතරම් දුරට ඉවහල් වෙනවද? මේ කරුණා පිළිබඳව මේවා निराකරණය කරගන්න සහ මේ පිළිබඳව අතිරේක දැනුමක් ලබා ගන්න තමයි අපි සංවර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහයෙන් මේ ක්‍රීඩා අධ්‍යාපනයේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඉතින් අද අපේ සාකච්ඡාව සඳහා පැමිණ සිටින්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය. අනෝමා රත්නායක මහත්මිය දැන් මේ ක්‍රීඩාව හා සම්බන්ධව, ක්‍රීඩා අධ්‍යාපනය හා සම්බන්ධව බැඳිච්ච පර්යාය යෙදුම් සහ වචන සහ ක්‍රියාකාරකම් රාශියක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි දැන් මේ ක්‍රීඩා අධ්‍යාපනයත් එක්ක සමීපව සම්බන්ධව වෙලා තියෙන ගොඩනැගිලා තියෙන විෂයපතයක් තමයි ක්‍රීඩා කළමනාකරණය. ඔබ විශ්වවිද්‍යාලාචාර්යවරියක් විදිහට ඔබගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිද්ධ කරමින් ඉන්නේ සහ සිදු කරලා තිබෙන්නේ මේ ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව. දැන් අපේ රටේ මේ පිළිබඳව ක්‍රීඩා කළමනාකරණය වගේ විෂයන් ගැන ලොකු සාකච්ඡාවක් නැත්නම් අවධානයක් යොමු නොකරලා තිබුණා වුණාට ලෝකයේ විශේෂයෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධව දියුණු රටවල් ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව පුළුල් වශයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. මේ ක්‍රීඩා කළමනාකරණය වගේම ඊළඟට අපට සම්බන්ධ වෙන ඊළඟ ශාස්ත්‍රය තමයි මේ ක්‍රීඩා sannivedana. ඒ වගේම සංස්කෘතිය සහ ක්‍රීඩා අධ්‍යාපනය. ඒ වගේම යෞවන මානව මානවිකාවන් සංවර්ධනය කිරීම. මේ වගේ විවිධ විෂය ශාස්ත්‍ර. දැන් ඔබ සඳහන් කළා මේ සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩාව අතර යම් ආකාරයක සම්බන්ධයක් අපට හදා ගන්න, ගොඩනගා ගන්න, දියුණු කර ගන්න පුළුවන් කියන එක. එතකොට විවිධ ඉතා පුළුල් ප්‍රවේශයක් යටතේ තනි තැනකට කේන්ද්‍රගත වෙනවා වෙනුවට ඉතා බහුවිෂයීක මානයන් යටතේ අද ක්‍රීඩාව පිළිබඳව,
ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳව අපට සාකච්ඡා කරන්න පුළුවන් වෙලා තිබෙනවා. දැන් අනෝමා රත්නායක මහත්මිය මේ තවමත් අපේ වගේ රටවල් වලට මේ ක්‍රීඩා අධ්‍යාපනය අලුත්නේ. මම හිතන්නේ වසර දශක ගානකින් නම් අපි ශාරීරික අධ්‍යාපනය ගැන අවධානයක් යොමු කරලා තිබෙනවා. අපේ පාසල් විෂය ධාරාව ඇතුලේ ශාරීරික අධ්‍යාපනයට යම් ඉඩක් වෙලාවක් වෙන් කරලා තිබෙනවා. පාසල් මට්ටමින් විවිධ ක්‍රීඩා උත්සව වගේ දේවලුත් පවත්වනවා. නමුත් මා විශ්වාස කරන්නේ ක්‍රීඩා අධ්‍යාපනය යන්න තාමත් අපට ආගන්තුකයි. අලුත් ගතියක් තිබෙනවා. දැනට මේ අපේ රටේ ප්‍රාථමික අධ්‍යාපන ශාස්ත්‍රය වගේම උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ක්‍රීඩා අධ්‍යාපනය හා සම්බන්ධ මේ ක්‍රීඩා කළමනාකරණය හා මේ සම්බන්ධ මේ විශේෂ ශාස්ත්‍රයන් ගැන යොමු කරලා තියෙන අවධානය මොන වගේ මට්ටමකද තියෙන්නේ? අපේ පාසල් අධ්‍යාපනයේත් ඒ වගේම උසස් අධ්‍යාපනයේ. ඔබ සඳහන් කරා ශාරීරික අධ්‍යාපනයට අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ යම්කිසි කාලයක් ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. විෂයක් තියෙනවා. සැබවින්ම මෙන්න මේ කාරණාව ඉතාමත් අපි අගය කළ යුතුයි. මොකද ක්‍රීඩා අධ්‍යාපනයේ ආරම්භය එන්නේ ශාරීරික අධ්‍යාපනය තුළින්. හැබැයි අපි මේ මූලික හරය අපි අවබෝධ කරගත්තට මේකෙන් තියෙන අතුරු අර බහුවිෂයීක සංකල්පය ක්‍රීඩාව හරහා එහෙම නැත්නම් ක්‍රීඩාවට සම්බන්ධ කරගන්නට කුමනාකාරයේ හෝ මැලිකමක් දක්වනවා කියන කාරණාව තමයි මට නම් මෙතනින් අවබෝධ වෙන්නේ. මොකද අපි දන්නවනේ අපි හැමෝම කැමති ඕනෑම ජාත්‍යන්තර හෝ වේවා ජාතික හෝ වේවා තරගයකදී ජයග්‍රහණයන් තමයි ඇත්තටම අපි ක්‍රීඩාවේ අපි කොච්චර අපි දර්ශනය ගැන කතා කරත් ක්‍රීඩාවේ ආරම්භය බැලුවත් මේ මොනවා කතා කරත් අපි වර්තමානයේ වෙනකොට මෙන්න මේ තරගකාරීත්වයත් එක්ක දිනන මානසිකත්වයෙන් තමයි අපි ක්‍රීඩාව දිහා බලන්නේ. ඉතින් අපිට මේ තත්වයට අපේ ලංකාවේ ක්‍රීඩාව ගෙනියන්න නම් අපිට විවිධ ශාස්ත්‍රයන් හරහා එහෙම නැත්නම් ක්‍රීඩාව ජයග්‍රහණය කරා යොමු කරන විවිධ විෂය ධාරාවන් තියෙනවා. මෙන්න මේ පිළිබඳව අපේ ඇත්තටම අවධානය යොමු වීමක් හරිම අඩුයි. මොකද විශ්වවිද්‍යාල මට්ටමින් සහ ඉතාමත් අඩු අවධානයක් තමයි යොමු වෙලා තියෙන්නේ. අපි ක්‍රීඩාව විද්‍යාව ගැන අපේ තියෙන අවබෝධය සහ අපේ තියෙන පාඨමාලාවන් ප්‍රමාණවත්ද කියලා අපිට සිතන්නට වෙනවා. අපි ක්‍රීඩාව අපි දන්නෝනේ ජාතික මට්ටමින් ක්‍රීඩා සංගම් තියෙනවා, සම්මේලන තියෙනවා, මේ වගේ නිලධාරීන් ඉන්නවා, ජාත්‍යන්තරයට ක්‍රීඩා කණ්ඩායම් ගෙනියනවා, ක්‍රීඩිකාව ඉදිරිපත් කරනවා, මේ වගේ විශාල කළමනාකරණයක් සිදු වෙනවා. හැබැයි මේවායේ මේ කර්තව්‍යයන් සිදු කරන්නට කොච්චර දුරට මේ කියන විෂයන්ගේ ප්‍රාමාණික දැනුමක් තියෙන පිරිස් කටයුතු කරනවාද කියන එක අපි නැවතත් සිතා බලන්නට ඕනේ. ඉතින් මෙන්න දැන් ලෝකේ ගත්තාම ලෝකේ ක්‍රීඩා විද්‍යාවන් වලට ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. ක්‍රීඩා කළමනාකරණයට පරිපාලන මේ වැඩමුළු සහ පාඨමාලා ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. නමුත් අපි ඉතාමත් සීමිතයි. සීමිත පාඨමාලාවන් පමණයි මේ වෙනුවෙන් තියෙන්නේ. නමුත් අපි අර බලාපොරොත්තු වෙන ජයග්‍රහණයන් වලට යන්නට අවශ්‍ය අපිට තියෙන අධ්‍යාපනික වටපිටාව අපි තාමත් සකස් කරගෙන යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ මේ බහුවිෂයක දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි ක්‍රීඩා කළමනාකරණ විෂයක් මම හැදෑරුවා. එතකොට අපි ක්‍රීඩා විද්‍යාව ගැන ඒකෙදි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔබෝයි කියන ක්‍රීඩා sannivedanaya පිළිබඳ අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ක්‍රීඩාව හා තාක්ෂණය කියන එක විෂය ගැන අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ක්‍රීඩාව හා සංවර්ධනය එහෙම නැත්නම් ජාත්‍යන්තර සම්බන්ධතාව අලෙවිකරණය මේ කියන විවිධ විෂය ශාස්ත්‍රයන්ගේ දැනුමකින් තමයි ක්‍රීඩා කළමනාකරණ උපාධියක් සකස් කරන්නේ. ඒ කියන්නේ මේකට එකක් අපිට මේ ක්‍රීඩා විද්‍යාව කියලා ගත්තොත් ඒ විෂය යටතේ අපි කළමනාකරණ ඉගෙන ගත යුතුයි. ශාරීරික අධ්‍යාපනය කියලා ගත්තොත් ශාරීරික අධ්‍යාපනයේ විෂය යටතේත් අපි ක්‍රීඩා කළමනාකරණය කියන එක ඉගෙන ගත යුතුයි. මෙන්න මේ වගේ විවිධ විෂයන්ගේ දැනුමක් අවශ්‍යයි අපිට ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන තරගකාරී ක්‍රීඩාවට යොමු වෙන්නත් ඒ වගේම තමයි අපි සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික වෙනසකට යන්න නම් ක්‍රීඩාව හරහා මේ කියන දැනුම අවබෝධය කුසලතාවයන් අපි ප්‍රගුණ කරගන්නට ඕන. ඒක නිසා අපිට උසස් අධ්‍යාපනයේට අපේ මේ ක්‍රීඩාව පිළිබඳ අධ්‍යාපනයක් නැහැ. දැන් මේකෙන් විශාල හානියක් සිදු වෙන්නේ මේ පාසල් මට්ටමේදී ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙන දුවදරුවන්ට. මොකද අද සංගණනයක් කළ බැලුවොත් මේ ක්‍රීඩාව හා සම්බන්ධ වුණ
ඒ වගේම ජාතික මට්ටමේ ජයග්‍රහණ ගත්තු ජාත්‍යන්තරයේ කීර්තියක් අත්පත් කරගත් ක්‍රීඩිකාවන් කොච්චර ඉන්නවද මේ උපාධියක් ලබා ගැනීමේ අවකාශ නැතිව. එමණත උසස් පෙළට ඔවුන් ප්‍රායෝගිකවත් විඳපු දෙයක් ඔවුන්ට හදාරන්නට අද හැකියාව නැහැ. ඒකයි මම අර මුලදිත් සඳහන් කරේ අපි දැනුම මූලික කරගත් අධ්‍යාපනය ක්‍රමයක් අපි මේ හඳුන්වා දෙන්නට ඕන දැනුම සහ ප්‍රායෝගිකත්වය මුසු වුණු අධ්‍යාපනයක්ද කියන එක. ඉතින් මේකෙදී ක්‍රීඩිකාට විශේෂයෙන් පාසල් මට්ටමේදී අපි මේ බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන දෙයක් තමයි මේ ක්‍රීඩාවට උසස් පෙළ එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ වෙනකොට ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න මැලිකමක් දක්වනවා. ඉතින් ඒක සාධාරණයි. මොකද ඔවුන්ට O level කරාට පස්සේ එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයෙන් පෙනී සිටියට පස්සේ ඔවුන්ට උසස් පෙළට ක්‍රීඩිකාවකට ඒ දරුවන්ට මේ අවස්ථාවක් නැහැ ක්‍රීඩා අධ්‍යාපනයට යොමු වෙන්න. ඉතින් එහෙම වෙනකොට මොකද ඒකයට යොමු කරන කාලය වැදගත් වෙන්නේ නැහැනේ. ඉතින් මේ තත්ත්වයෙන් අපි මුදවා ගන්නට නම් අපි අනිවාර්යයෙන්ම උසස් පෙළ විෂයන් සඳහා මේ ක්‍රීඩා විද්‍යාව, ක්‍රීඩා කළමනාකරණය, ක්‍රීඩාව හා තාක්ෂණ විෂයන් මේ වගේ ක්‍රීඩාව හා sannivedana මේ වගේ විෂයන් අපි හඳුන්වා දෙන්නට ඕන. මොකද ක්‍රීඩාව කියන එක අද ලෝකයේ ගත්තාම අනිකුත් විශේෂ ශාස්ත්‍රන අභිබවා ඉතා සීක්‍රේන් වර්ධනය වෙන. සීක්‍රේන් නව්‍යකරණයන්ට ලක් වෙන විෂයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ක්‍රීඩාව අද අපි ක්‍රීඩාවක් තුලින් එහෙම නැත්නම් තරගයක් තුලින් දකින අපි ලබන අත්දැකීම නෙමෙයි හෙට තවත් තරගයකදී අපි දකින්නේ මේ වගේ අර ඒ ක්‍රීඩාව කියන එක අලුත් වෙනවා. ඇත්තට මේක අත්දැකීම් තුලින් තමයි මේ ක්‍රීඩාව වෙනස්කම් වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන දේවල් එක්ක අපි යන්නට නම් සහ අපි නිවැරදිව අපේ ක්‍රීඩාව හසුරවන්නට නම් අනිවාර්යයෙන්ම අපි ක්‍රීඩා අධ්‍යාපන වැඩසටහන් අපිට තියෙනට ඕන. අපේ පාසල් පද්ධතිය තුල විශේෂයෙන් අපිට හඳුන්වා දීමට අවස්ථාව තියෙනට ඕනේ. සහ ඒ පිළිබඳ වැඩි අවධානයක් මීට වඩා වැඩි අවධානයක් රාජ්‍ය මැදිහත් වීම කියන කාරණාව අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අපි විශ්වවිද්‍යාල ගත්තොත් දැන් විශ්වවිද්‍යාලවල ක්‍රීඩා උපාධි හදාරන විද්‍යාර්ථීන් ඉන්නවනේ. ඒකට මේ විද්‍යාර්ථීන්ට අපි කියන්නේ නැහැ අපි දන්නවා විශ්වවිද්‍යාලයකට ආවහම ඔවුන් උපාධිය ලැබුවට පස්සේ ඔවුන්ට හැකියාව තියෙනවා. ඔවුන් ලැබුව අත්දැකීම් තුළින් අධ්‍යාපනය තුළින් රැකියා අවස්ථාවන් ලබා ගන්න යොමු වෙන්නේ. නමුත් අපි ඔවුන්ට යම්කිසි අවස්ථාවක් ලබා දෙන්නට ඕන මේ සුවිශේෂ විෂය ධාරාවන් යටතේ උපාධිය හදාරන අය ඒ අංශයන් යටතේ විශේෂයෙන් ක්‍රීඩා උපාධියක් හැදෑරුවොත් ලංකාවේ ක්‍රීඩාව සංවර්ධනයට අපි ඔවුන් කොහොමද සම්බන්ධ කරගන්නේ? මෙන්න මෙහෙම මේ වගේ අතර ලොකු හිඩස් තියෙනවා. උපාධියක් අරගත්ත කෙනෙක් ගුරුපත් වීමක් ගන්නවා. නමුත් අපිට ඊට වඩා වැඩි යමක් ඒ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගෙන් අපිට ගන්නට පුළුවන්. මෙන්න මේ වගේ අපි පරිසරයන් සකස් කරන්නට ඕන යම් ආකාරයකට. ඉතින් ඒක නිසා අර ක්‍රීඩාව කියන එක එහෙම නැත්නම් ශාරීරික අධ්‍යාපනය කියන එක මෙන්න මේ වගේ විෂයන්ගේ අත්දැකීම් එහෙම නැත්නම් මේ විෂයන් පිළිබඳව තියෙන භාවිතාවන් වැඩි කරන්නට ඕන සහ මේවා පිළිබඳ අධ්‍යාපනය හදාරන අවස්ථාවන් වැඩි කිරීමට අපි උනන්දු වෙන්නට ඕනේ. අද සම්වර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහයෙන් අපි සාකච්ඡා කරන්නේ රටක පැවැත්ම සඳහා දියුණුව සඳහා රටක ජීවත් වෙන ප්‍රජාවේ ඉදිරි ගමන සඳහා ක්‍රීඩා අධ්‍යාපනය ඉවහල් වෙන්නේ කෙසේද? එසේම නැත්නම් ක්‍රීඩා අධ්‍යාපනයේ අවශ්‍යතාවය කෙබඳුද කියන කරුණු පිළිබඳව. ඒ සඳහා සහභාගී වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය. දැන් අනෝමා රත්නායක මහත්මිය මේ අපේ අධ්‍යාපන පද්ධතියේ තියෙන එක මුල් බැසගත් අදහසක්නේ. ගොඩක් මේ පිට්ටනියේ ඉන්න අයට පන්ති කාමරේ නොඉඳ පිට්ටනිය විතරක් ඉන්න අයට විභාග පාස් වෙන්න බෑ කියන එක. හොඳ රිසල්ට්ස් පෙන්වන්න බෑ ග්‍රවුන්ඩ් එකේ ඉඳලා. ප්‍රතිඵල දාන්න නම් රෑන්ක් එකක් දාන්න නම් පන්ති කාමරේට එන්න ඕනේ. නැත්නම් ටියුෂන් පන්තියට යන්න ඕනේ. ඒ වගේම තමයි දැන් ඔය අපි බාහිර සමාජයේ පාසල් අධ්‍යාපනයෙන් ටිකක් මිදිලා බාහිර සමාජයට ගියාම අපට ඇහෙන්න තියෙන දෙයක් නේ. දැන් යම් ආයතනයකට කෙනෙක් බඳව ගන්නවා නම් ඒ ආයතන ප්‍රධානියා කියන එකක් තමයි මේ තමස ක්‍රීඩා හැම කරනවද? හැබැයි පුතෝ මේ ක්‍රීඩා කර මේ රස්සාව කරන්න බෑ. තමස ක්‍රීඩාව නවත්තලා එනවා මේ ජොබ් එක කරන්න ඕන. දැන් මෙන්න මේ වගේ සිදුවීම් නැත්නම් මේ වගේ අවස්ථාවන් නැත්නම් මේ වගේ තත්වයන් අපි අපේ සමාජය තුළ අත්දකිනවා. ඒ කියන්නේ මේ අපි මොනවා කිව්වත් අපේ පැවැත්ම සහ ක්‍රීඩාව තල දෙකක තවමත් පිහිටලා තියෙනවා.
සමාජ සංවර්ධනය සහ ක්‍රීඩා අධ්‍යාපනය තල දෙකක පිහිටලා තියෙන්නේ. ක්‍රීඩාවේ උතුංග පරමාර්ථ සහ ජයග්‍රහණ අභිලාෂයන් තල දෙකක පිහිටලා තියෙන්නේ. එතකොට දැන් මෙවැනි ආකල්ප සහිත සමාජයක අපි කොහොමද මේ ක්‍රීඩා අධ්‍යාපනයේ අවස්ථා පුළුල් කරන්නේ? අපි කොහොමද මේ ක්‍රීඩා අධ්‍යාපනයේ අවස්ථා පුළුල් කරලා ආර්ථික සංවර්ධනයක් කරා සමාජයේ මෙහෙවන්නේ? මම හිතන්නේ මේක බොහොම මේ අපහසු කාර්යයක් වෙන්නත් පුළුවන්. විශාල වශයෙන් සිදු කරන සමාජය තුළ සිදු කරන ආකල්ප පරිවර්තනයක් සහ දැඩි තීන්දුව తీරන එක්ක මේවා ක්‍රියාත්මක කරන්න වෙන්නත් පුළුවන්. දැන් මේ ක්‍රීඩාව පිළිබඳව, ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව, ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳව පර්යේෂණ පවත්වන උනන්දුව දක්වන කතිකාචාර්යවරියක් විදිහට ඔබ කොහොමද මේ தත්ත්වය දකින්නේ? ක්‍රීඩා අධ්‍යාපනය කොහොමද සමාජයක යහපත් ආකල්ප ඇති කරමින් ආර්ථික සංවර්ධනය සඳහා ඒ සමාජීය ප්‍රජාව මෙහෙවන්නේ? ඔව්, ඇත්තටම ඔය කියන தත්ත්වය තමයි ලංකාවේ අපි දැනට අත්විඳින්නේ. ඒ කියන්නේ අපි පුහුණුකරුවන්ගෙන් එන මැසිවිලි තමයි මේ ක්‍රීඩාවට ළමයිව ක්‍රීඩා කරන්නට ළමයි සහභාගී කරගන්න අපහසුයි. මොකද පන්ති කාලසටහන් අනුව විවිධ විෂයන් අනුව මේ තරගකාරී විභාගයන් එක්ක ළමයි ඒකට අනුගත වෙලා ඉවරයි. ඒ වගේම තමයි දෙමව්පියන් මේකට අනුගත වෙලා ඉවරයි. මොකද මේ අපේ රටේ යන විදියක් තියෙනවනේ. ඒ කියන්නේ අපිට ක්‍රීඩාවට අපි ක්‍රීඩා කරන පුද්ගලයාට සහ ඒ අටක් ගන්න එහෙම නැත්නම් උසස් පෙළ ඉහළින් සමත් වෙන කෙනෙක්ට තියෙන සමාජයේ පිළිගැනීම හරි වෙනස්. ඉතින් පළමුව අපි කරන්නට ඕන මේකට පාසලකට විතරක් එහෙම නැත්නම් දෙමව්පියන්ට විතරක් මේ කාර්යය මේ වෙනස එහෙම නැත්නම් මේ අවබෝධය සමාජගත කරන්නට හැකියාවක් නැහැ. ඉතින් ජනමාධ්‍යයන්ගේ ලොකු කාර්යභාරයක් මේ අවස්ථාවේදී සිදුවන්නට ඕන මේ ක්‍රීඩාව කිරීම කොතරම් දුරට අගයක් එහෙම නැත්නම් යම් වටිනාකමක් ලබා දෙනවාද කියන කාරණාව සමාජගත කළ යුතුයි. අපි මේව සමාජගත කරන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ COVID-19 වසංගත තත්ත්වය හැම වුණත් ජනමාධ්‍ය තුලින් අපි අසන්නට විවිධ වැඩසටහන් අපි අසන්නට දකින්නට ලැබෙනවා. නමුත් ඔබ දකින්නවද මේ ක්‍රීඩාව කොහොමද දැන් මේ කියන වසංගත තත්ත්වයට එක්ක මිනිස්සුන් ජව සම්පන්න කරන්න, මිනිස්සුන්ට යම්කිසි සහනයක් ලබා දෙන්න මේ ක්‍රීඩාව භාවිතා කරන්නේ කොහොමද කියන සමාජ කතිකාවන් මම නම් අහලා නැහැ මේ දක්වා. මොකද මම ජනමාධ්‍ය අසුරවන කෙනෙක්, මේ වාහන බලන කෙනෙක්. ඉතින් මම දැකපු දෙයක් තමයි ඇයි මේ මෙතරම් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවාම මේ ක්‍රීඩාවේ වටිනාකම, ක්‍රීඩාව ව්‍යායාම් කිරීම මේවා අත්‍යවශ්‍යයි කියලා සමාජගත කරද්දී ලාංකිකයන් විදිහට අපි මේවා පිළිබඳවවත් සමාජය දැනුවත් කරනවාද කියන එක ලොකු ගැටලුවක්. ඉතින් මේ තත්වයන් උඩදී අපිට ලොකු කියන්නේ ක්‍රීඩාව කිරීම පිළිබඳ ලොකු අවධානයක් සමාජයෙන් ලැබේ. ලොකු පිළිගැනීමක් අපේ ක්‍රීඩා කරන අයට ලැබේ කියන එක හිතන්නට අමාරුයි. මොකද අපේ දැන් මේ යන විදිහට අපේ පදක්කමක් දෙනන කෙනෙක්ට තමයි ලොකු සමාජයේ පිළිගැනීමක් තියෙන. ඒ තත්වයට දැන් මේ අපේ පරිසරය හැදීගෙන යන්නේ. ඉතින් මෙන්න මේක හරි භයානක තත්වයක්. අපි කවදාවත් ඔබ දැක තියනවාද ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට ගිහිල්ලා ක්‍රීඩාවෙන් ඒ ජය ක්‍රීඩාවට සහභාගී වෙලා පෙරදුන කෙනෙක්ගේ අත්දැකීම් හොමාරු කරගන්නවද? අපි කතා කරන්නේ ජයග්‍රහණය ගැන විතරයි. නමුත් අපිට මේ පරාජයන් තුලින් අපි කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවද? එතකොට මොකද වෙන්නේ? අපේ මේ පරාජිතයෝට එහෙම පිළිගැනීමක් සමාජය තුලින්ම නැති නිසා ඔවුන් කෙමෙන් මේ ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. මොකද ඔවුන්ට තේරෙනවා මම දිනුවොත් විතරයි මට යම්කිසි රැකවරණයක් මේ ක්‍රීඩා පද්ධතියේ තියෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කරන්නට ඕන මේ අපි කුමන ආකාරයෙන් හෝ අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දුන්නත් වැඩක් නැහැ. අපි ක්‍රීඩාවට අවශ්‍ය අනන්‍යතාවය සමාජය තුළ අපි ලබා දිය යුතුයි. ක්‍රීඩා කිරීම ලාංකිකයන් විදිහට එහෙම නැත්නම් පාසල් දරුවන් විදිහට ක්‍රීඩා කිරීමෙන් ඒ දරුවාට අනාගතයේදී යම්කිසි රැකවරණයක් ලැබේ කියන විශ්වාසය අපි ගොඩනගන්නට ඕනේ. දැන් අපි ඕස්ට්‍රේලියාවේ ගත්තොත් ඕස්ට්‍රේලියාවේ තියෙනවා ක්‍රීඩා කරන වෘත්තීය වශයෙන් ක්‍රීඩාවට යොමු වුණාට පස්සේ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකවරණයක් තියෙනවා. ඔවුන් දන්නවා මම ක්‍රීඩකෙක් විදිහට මෙච්චර කාලයක් මම ක්‍රීඩා කරනවා.
ඊට පස්සේ මගේ ඊළඟ පියවර මොකක්ද? මට විනිසුරුවරයෙක් වෙන්නට පුළුවන්. මට එහෙම නැත්නම් කළමනාකරණ කටයුතු වලට දායක වෙන්න මේ වගේ ක්‍රීඩාවට තමන් ලැබපු අත්දැකීම් පෙරලා දායකත්වයේ දීමට අදාළ මාර්ගයන් හඳුන්වා දීලා තියෙනවා. නිසි ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් ඔවුන් දන්න ඔවුන් වයසට වයෝවෘද්ධ තත්වයට ගියත් අර ක්‍රීඩාවෙන් ඔවුන් ලැබපු අත්දැකීම් ලබා දෙන්නට නැවතත් තමන්ගේ රටට ඒ දේ ලබා දෙන්නට ඔවුන්ට අවස්ථාවන් ඒ ක්‍රියාදාමයන් මැනවින් හදලා තියෙනවා. නමුත් ලංකාවේ අපි දන්නවා ඉතින් ක්‍රීඩා කරොත් මම ක්‍රීඩා කරපු කෙනෙක්. නමුත් අපි වාසනාවට අපි ක්‍රීඩාවෙන් ලබාගත් අත්දැකීම් සහ අධ්‍යාපනය සමබරව කරගෙන ගියා. අපි ඒව නිවැරදි ආකාරයට අපේ පුහුණුකරුවන් අපිව යොමු කරා. අපේ පාසල් ගුරුවරු ඒවට යොමු කරා. මේ පිළිබඳ අවබෝධයක් තියෙන පිරිසක් ඉන්නවනම් සැබවින්ම මේ කියන තත්වයන් අපිට මුදා ගන්නට පුළුවන්. ඒක නිසා පාසලේ ගුරුවරයාගේ සිට එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ආචාර්යවරයා දක්වාම මෙන්න මේ කියන ආකල්පමය වශයෙන් අපි වෙනසක් සමාජයේ ඇති කළ යුතුයි. මේ ක්‍රීඩාව කියන සංකල්පය එහෙම නැත්නම් ක්‍රීඩා කිරීම කොතරම් දුරට පුද්ගලයාගේ සංවර්ධනයට රටේ සංවර්ධනයට දායක කරගන්න පුළුවන්ද කියන කාරණාව අපි සමාජගත කළ යුතුයි. මූලිකවම මේ අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දීමටත් කලින්. මොකද අපිට ඕනම දෙයක් රටක් සංවර්ධනය කරන්න අපිට නිරෝගී මිනිසුන් ඉන්නට ඕනේ. ඉතින් ක්‍රීඩාවෙන් තොර වුණොත් මොකද වෙන්නේ? අපිට ලංකාවේ වැඩිපුරම ගොඩනැගිලි හදන්නට වෙන්නේ උසම ගොඩනැගිලි හදන්නට වෙන්නේ රෝහල්. ඉතින් මේ තත්වයෙන් අපි ලංකාව මුදවා ගන්නට ඕනේ. ඒ තුලින් තමයි අපිට හොඳ ආර්ථිකයකට අවශ්‍ය හොඳ මානව සම්පතක් බිහි කර ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ තරම් වැදගත්කමක් තියෙන මේ ක්‍රීඩාව කියන එකට අපි අනන්‍යතාවය සමාජයේ පිළිගැනීම කියන එක ඉස්සෙල්ලා අපි හදන්නට ඕන. ඒ වගේම තමයි මේ ක්‍රීඩා කිරීම තුළින් ලැබෙන රැකවරණය අපි සමාජයට ගෙන යන්නට ඕන නිවැරදි පණිවිඩය. ඉතින් මේකට පාසල් ගුරුවරයාගේ සිට ක්‍රීඩා පුහුණුකරුවන්, ඒ වගේම ක්‍රීඩාව හා සම්බන්ධ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, විශ්වවිද්‍යාල මට්ටමින් මෙන්න මේ කියන හැමගේම දායකත්වය සහ උනන්දුව මේ පිළිබඳ ලැබෙන්නට ඕන සහ මේවා සමාජගත කරන්නට ඕන. කොතරම් වටිනාකමක් සහ අත්‍යවශ්‍යද ක්‍රීඩාව කියන එක අපේ ජීවිතය සකස් කරගන්නට කියන කාරණාවේදී. ක්‍රීඩා අධ්‍යාපනය හා සම්බන්ධ බොහොම සමීප විෂය ධාරාවන් කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඔබගේ කරුණු දැක්වීමේදීත් අපි ඒක පැහැදිලි කරගත්තා. විශේෂයෙන් මේ සංස්කෘතිය, ඒ වගේම සංචරණ කර්මාන්තය, ඒ වගේම ඉතිහාසය, බෞද්ධ ශිෂ්ටාචාරය වැනි විෂය ධාරාවන් පවා නූතන සමාජයට ගැළපෙන විදිහට සකස් කරගන්න පුළුවන් මේ ක්‍රීඩා අධ්‍යාපනය ඔස්සේ, ක්‍රීඩා කළමනාකරණය වගේ ඥාන ධාරාවන් ඔස්සේ. ඉතින් ඒ නිසා මේ අපේ ජීවිතයට බොහොම සමීපව ගොඩනැගෙන සහ අලුතෙන් විවර වෙච්ච මාර්ගයක් විදිහට, ශික්ෂණ ධාරාවක් විදිහට අපට මේ ක්‍රීඩා අධ්‍යාපනය හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ අද අපි හඳුනා ගන්නවා මේ සංහිඳියාව, ඒ වගේම යහපාලනය, පුජ්‍යලයා හා සම්බන්ධ යහ පැවැත්ම, සංස්කෘතිකමය වශයෙන් ගොඩනැගෙන අන්තර් සම්බන්ධතා, මේ කාර්යයන් වලදී මේ ක්‍රීඩාවට සුවිශේෂී තැනක් හිමි වෙනවා. ක්‍රීඩා අධ්‍යාපනයට සුවිශේෂී තැනක් හිමි වෙනවා. අද මේ සංහිඳියාව ගොඩනැංවීමේදී ජාතීන් අතර, රටවල් අතර, පුජ්‍යල කණ්ඩායම් අතර ක්‍රීඩාව ප්‍රබල අධ්‍යාපනික මාධ්‍යයක් වශයෙන් භාවිතයට ගන්න ආකාරයක් අපි හඳුනාගෙන තිබෙනවා. දැන් අපේ රටේ නොවුනට ලෝකේ බොහෝ නිර්මාණ සම්ප්‍රදායන් වල, සිනමා සම්ප්‍රදායන් වල ක්‍රීඩාවට සුවිශේෂී තැනක් ලබා දීලා තිබෙනවා. දැන් මෑත කාලේ අපේ අසල්වැසි රටේ ඉන්දියාවේ නිෂ්පාදනය කරනු, නිර්මාණය කරනු චිත්‍රපටි අරන් බලන්නකො. ඒවා බොහෝ විට මේ ක්‍රීඩාව මූලික කරගෙන හැදිච්ච චිත්‍රපටි අලවි වාර්තා තබමින් විශාල පෙරලියක් සිනමා කර්මාන්තය තුළ සිද්ධ කළා. ඔය චක් දේ ඉන්දියාව වගේ චිත්‍රපටියක්. ඉන්දියානු කාන්තා හොකී කණ්ඩායම පිළිබඳව සාකච්ඡා කරන්නේ හොලිවුඩ් සිනමාවේ. ඒ වගේම බිගිල් කියන චිත්‍රපටය දකුණු ඉන්දියානු සිනමාවේ මේ කාන්තා පාපන්දු ක්‍රීඩිකාව පිරිසක් මුල් කරගෙන සිදු කෙරෙන්නේ. ඒ වගේම මාරිකොම්, දංගල්, ඒ වගේම අමීර් ඛාන්ගේ නිෂ්පාදනයක් වන ලගාන් වගේ චිත්‍රපටි. මේ හැම සිනමා නිර්මාණයක්ම
ක්‍රීඩාව මුල් කරගෙන නිර්මාණය වුණාට ක්‍රීඩාව පදනම් කරගෙන බිහි වුණාට මේවා අවසාන වශයෙන් සේවය කරේ සමාජය තුළ සංහිඳියාව හදන්න, මිත්‍රත්වය, ඉවසීම, දරා ගැනීම, ජාතිකත්වය ගොඩනගන්න. දැන් චක්දේ ඉන්දියාව වගේ චිත්‍රපටයක කතා කරන්නේ මේ ජාතිකත්වය ගොඩනගනවා ඉන්දියාව තුළ. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් ආපු කාන්තාවෝ විවිධ විදිහට බෙදිලා වෙන් වෙලා ඉන්න කාන්තා පිරිසක් හොකී ක්‍රීඩාවේ නාමයෙන් ජයග්‍රහණය සඳහා සාමූහික වෙනවා. ඊටම පුළුල් සමාජ සංස්කෘතික විවරණයක් ඒ නිර්මාණ තුළ තිබෙනවා. ඉතින් මේවත් මම හිතන්නේ අනෝම රත්නායක මහත්මිය මේ ක්‍රීඩා අධ්‍යාපනයේම තියෙන විවිධ කොටස්. දැන් ඔබ විශේෂයෙන්ම මේ ඔබගේ පර්යේෂණ අධ්‍යයන සිදු කරන්නේ මේ ආසියානු සමාජයන් කේන්ද්‍ර කරගෙන. ඔබට මේ ආසියානු රටවල් රසක මේ ක්‍රීඩා අධ්‍යාපනය සම්බන්ධව ඔබ පර්යේෂණ පවත්වලා තිබෙන පර්යේෂණ සැසිවලට සහභාගී වෙලා තිබෙනවා. ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව, වගේම දකුණු කොරියාව වගේ රටවල් වල. දැන් මෙන්න මේ රටවල් එක්ක සම්බන්ධ බලහම සහ මේවත් එක්ක විමර්ශනය කරාම ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය නැත්නම් මේ ක්‍රීඩාව හා සම්බන්ධ මේ කළමනාකරණය වැනි විශේෂ ශාස්ත්‍රයන් සම්බන්ධව තියෙන අධ්‍යයන, ක්‍රීඩාව හා සංස්කෘතිය වගේ විශේෂ ශාස්ත්‍රයන් එක්ක තියෙන අධ්‍යයන, ක්‍රීඩාව හා සංහිඳියාව ගොඩනැගීම වැනි විශේෂ ශාස්ත්‍රයන් එක්ක තියෙන සම්බන්ධය මේ අපේ වගේ රටවල මොන වගේ මට්ටමකද තියෙන්නේ? ක්‍රීඩා අධ්‍යාපනය කියන එක අපි දැන් දිගින් දිගටම කතා කරා. මේ ක්‍රීඩා අධ්‍යාපනයේ වටිනාකම්, මේ වගේ වැදගත්කම, කොහොමද මේක අපේ ලංකාවට අනුව අපි සැකසෙන්න ඕනේ කියන කාරණාවන් එක්ක. දැන් ඔබ කියන මේ ජාත්‍යන්තරයත් එක්ක අපි කොහොමද ඒ ජාත්‍යන්තර ඒ රටවල් කොහොමද මේ ක්‍රීඩා අධ්‍යාපනයට යොමු වෙන්නේ කියන කාරණාව මේ ඔක්කොටම කලින් මම සඳහන් කරන්න කැමති සංහිඳියාව එහෙමත් නැත්නම් යහ පැවැත්ම මේ ක්‍රීඩාවත් එක්ක ඕනෑම ක්‍රීඩාව දියුණු ඕනෑම රටක මෙන්න මේ කියන කාරණාවන් ඇත්තටම හරිම පිරිසිදුයි. ගොඩක් වෙලාවට මේවායේ තියෙන පැහැදිලිකම නිසා තමයි ඒ ක්‍රීඩාවත් එක්ක ඒ ජන සමාජයේ සම්බන්ධ වෙන්නේ. දැන් අපේ ලංකාවේ ගත්තොත් මේ වෙනකොට අපිට පර්යේෂණ සිදු කරන්නට අපි යම් තොරතුරක් හොයනවා නම් ඉතාමත් අපහසුයි. මොකද අපිට දැන් නව තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට පුළුවන් අපිට වෙබ්සයිට් එකකට ගිහිල්ලා අපිට තොරතුරු ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් ලංකාවේ ඉඳගෙන අපි ලෝකයේ රටවල් වල තොරතුරු ගන්නවා ක්‍රීඩාව හා සම්බන්ධ. නමුත් අපේ ජාතික සංගමයක නමක් ගහලා අපි සොයන්නට බැලුවොත් ඉතාමත් අපහසුයි අපිට ඒකේ තියෙන කාරණාවන් මේ හඳුනා ගන්නට. ඉතින් මේ තුලම ක්‍රීඩාවට තියෙන විශ්වාසය එහෙම නැත්නම් හිස් බව කියන එක සමාජගත වෙලා ඉවරයි. ඉතින් දැන් ඔබ කතා කරා මේ යහ පැවැත්මට, යහ ජීවනයට එහෙම නැත්නම් සහජීවනය පවත්වන්න අපි කොහොමද ක්‍රීඩාව අපිට පුළුවන්ද ලෝකෙ කොහොමද මේ දේවල් කරන්න කියලා. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි අපි දන්නවනේ දැන් ඔලිම්පික් කියන්නේ ක්‍රීඩාවේ තියෙන දැවැන්තම ඕනම ක්‍රීඩක ක්‍රීඩිකාවක් එහෙම නැත්නම් පුහුණුකරුවෙක්ගේ රටක ඔලිම්පික් හා සම්බන්ධ ජාතික ඔලිම්පික් කමිටුවක තියෙන ලොකුම කැමැත්ත එහෙම ලොකුම සිහිනය තමයි ඔලිම්පික් පදක්කමක් දිනලා ලංකාවේට යම් කීර්තිනාමයක් ලෝකයට ලාංකීයත්වය ගෙනියන කියන එක අරමුණක්. ඒක හැමෝගෙම. ඉතින් මේ තත්වයන් තුළදී අපි ජාතිකත්වය කියන එක එතකොට අපි ක්‍රීඩාව හරහා බලාපොරොත්තු වෙනවනේ. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ ක්‍රීඩාව. ඊටත් එහා ගියපු සමාජයෙන් කොන් වෙච්ච මිනිස්සුන්ව ජාත්‍යන්තර ලෝකයේද පිළිගෙන තියෙනවා. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් 2016 රියෝ ඔලිම්පික් බ්‍රසීලයේ තිබුණ රියෝ ඔලිම්පික් තරඟාවලියේදී සරණාගත පිරිස් එකතු කරලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු කරලා ජාත්‍යන්තර ඔලිම්පික් ධජය යටතේ ඔවුන්ට ක්‍රීඩාවට සම්බන්ධ වෙන අවස්ථාව දුන්නා. දැන් මේ දැන් පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලටත් ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිල ලාංඡනයේ ධජය යටතේ ඔවුන් ක්‍රීඩා කරනවා. ඉතින් මේකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. කියන්නේ සරණාගතයනොත් මේ අපේ සමාජයේම පෙරසක් කියන එක. ඉතින් ජාත්‍යන්තර වශයෙන් මෙහිම මේ කියන භාවිතාවන් අපිට දැනගන්නට ලැබෙනකොට අපි අපේ ක්‍රීඩාවට සම්බන්ධ වෙලා ඉන්න පිරිස හිතන්නට ඕනේ මෙන්න මේ කියන දේවල් අපි කොහොමද අපි සම්බන්ධ කරගන්න අපේ ලංකාවේ සංහිඳියාව ඇති කරන්නේ.
මොකද අපි හිතනවා මේ සාමය ඇති කරන්නට ක්‍රීඩා භාණ්ඩ ටිකක් තව පළාතකට ගිහිලා දුන්නාම අපේ සාමය ඇති වෙනවා කියලා. මේක හරි සංකේතාත්මකයි. මම කියන්නේ මෙන්න මේ හුදු සංකල්ප වලින් එහාට ගිහිල්ලා අපිට මේ ක්‍රීඩාව හරහා අපේ රටේ තියෙන විෂමතාව එහෙම මතවාදයන් අපිට ඇත්තටම දුරු කරන්නට පුළුවන්. නමුත් මේ ක්‍රීඩා භාණ්ඩ හෝ වෙනත් දෙයක් දීලා අපිට ඒක බලාපොරොත්තු වෙන්නට බෑ. මෙතනින් එහාට ගිහිල්ලා මේ අර සංකල්ප මේ හුදු අර පීක රාම්මෝක විතරක් ඉඳලා අපිට මේ ක්‍රීඩාව භාවිතා කළා ඔබ ඔය කියන සංහිඳියාව හෝ වේවා යහපාලනය හෝ වේවා මේවට දායකත්වය දෙන්නට හරි අමාරුයි. දැන් බලන්න අපේ රටේ ගත්තොත් විවිධ ජාතීන් නියෝජනය කරනවා. විවිධ හැකියාවන් තියෙන පිරිසින් අපේ පළාතින් පළාතට විවිධ පරිසර සාධකයන් එක්ක හැඩගැහුණු පුද්ගලයන් තමයි සමාජයේ ඉන්නේ. නමුත් අපි ජාතික කණ්ඩායමක ඔබ අරගෙන බලන්න අපේ රටේ පළාත් කීයක නියෝජනයක් තියෙනවද කියලා. සමහර ක්‍රීඩා කණ්ඩායම් තියෙන පාසල් ඉතාමත්ම ජනප්‍රිය පාසල් කිහිපයක විතරක් නියෝජනයක් තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය තමයි ඇත්තටම ක්‍රීඩාවේ සැබෑ තත්ත්වය. ඉතින් මේ වගේන් අපි මිදෙන්නට ඕනේ. මේ වගේ මිදෙන්නට නම් අපි කරන්නට ඕනේ නිසි ක්‍රමවේදයන් යටතේ නිවැරදි කළමනාකරන ප්‍රවේශයන් අපි හඳුන්වා දෙන්නට ඕන අපේ ක්‍රීඩාවට. ඉතින් මෙන්න මේ හරහා අපි ගොඩාක් අපි පිටරට දේවල් එහෙම නැත්නම් ඔබ ඔය කියන විදියට අපිට දැන් මගේ තියෙන අත්දැකීම් එක මට කියන්නත් පුළුවන් ඉන්දියාවේ මෙහෙම කරනවා ඉන්දුනීසියාවේ මෙහෙම කරනවා කියලා කියන්නත් පුළුවන්. නමුත් අපි බලන්නට ඕන මේක කොතරම් දුරට අපේ රටේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවද කියලා. ඒක නිසා මේ ක්‍රීඩාවත් එක්ක විශේෂයෙන් ජාතික වශයෙන් අපේ තීරණ ගන්න තැන්වල හිටින නිලධාරීන්ට මේ පිළිබඳව තියෙන අවබෝධය කියන්නේ කොතරම් දුරට අපිට ආවේනික ආකෘතියකට මේවා හැඩගස්වා ගන්න කියන එක ඇත්තටම අභියෝගයක්. ඒක නිසා මම කියන්නේ අපි ජාත්‍යන්තරයේ වෙන දේවල් අපි බලන්නට ඕනේ. ඒ පිළිබඳ අවධානය යොමු කරන්නට ඕනේ. ඒ සංකල්ප තුලින් කොහොමද දැන් උදාහරණයක් දැන් සරණාගතයන්ට තියෙන ඔලිම්පික් සහභාගීත්වය ඒ සංකල්පය අපිට ගන්නට පුළුවන්. අපේ රටේ කොච්චර දුප්පත් පිරිස ඉන්නවද? මේගොල්ලෝ ක්‍රීඩාවට සම්බන්ධ වෙනවද? අපේ වැඩිහිටි පිරිස ක්‍රීඩාවට සම්බන්ධ වෙන අවස්ථා තියෙනවද? අපේ රටේ ආබාධිත පිරිසින් අපේ මේ යුද්ධය තියෙන කාලයේදී කොච්චර අපේ ජීවිත නැති වුණාද? අපි කොච්චර අසරණ ආබාධිත තත්ත්වයකටපත් වෙන විරුවෝ ඉන්නවද? ඉතින් මූන් වෙනුවෙන් ක්‍රීඩාවක් යම්කිසි ආකාරයක සංගම් තියෙනවා. මේවා සක්‍රියව දායක වෙනවද? ඔවුන් මේ ක්‍රීඩාවට සම්බන්ධ කරගෙන මේ වගේ අලුත් දේවල් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. එතකොට තමයි අර අපි පදක් මම එක කියන අපි පදක්ම් දින්නේ නැතත් අපිට අලුත් විදියට අලුත් මානයන් ඔස්සේ මේ ලාංකීය ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන්. මොකද අපි යුද්ධ ජයග්‍රහණයක් එක්ක අපි හරි අභිමානයක් තියෙන ජාතියක්. එතකොට ඇයි අපේ මේ වීරුවන් හරහා අපිට මේ ක්‍රීඩාව කියන දේ අපිට සමාජගත කරන්න අපිට ලෝකයට ගෙන යන්නට පුළුවන්. ඔවුන් කොතරම් දුරට මානසිකව කායිකව ශාරීරිකව ශක්තිමත් කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ විවිධ ප්‍රවේශයන් අපි ගන්නට ඕන. එතකොට අපිට ඔය කියන සමාජ යහපාලනය සංහිඳියා මේ කියන සමාජයේ අපි විසින් හදාගත්ත විවිධ පුද්ගලයන් විසින් ගොඩනගාගත්ත විෂමතාවයන් දුරු කරගන්නට යම් ආකාරයක පෙළඹවීමක් ඇති කරන්න. එහෙම නැත්නම් නව ප්‍රවේශයන් ගන්නට අපිට මේ ක්‍රීඩාව භාවිතා කරන්නට පුළුවන්. හොඳයි දයාව රසන්නනි, අද සම්වර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය ඔස්සේ අපි සාකච්ඡා කළේ රටක නැත්නම් සමාජයක යහපැවැත්ම සඳහා මේ ක්‍රීඩා අධ්‍යාපනය අදාළ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව. ඒ සඳහා සහභාගී වුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය. එතුමියගේ කරුණු දැක්වීම පුරාම සඳහන් කළේ රටකට අනන්‍ය පොදු ප්‍රතිපත්තියක් යටතේ අනම්‍ය ප්‍රතිපත්තියක් යටතේ ප්‍රතිපත්ති සම්පාදකයන්, ඒ වගේම නිලධාරීන්, ඒ වගේම ප්‍රජාව, ඒ වගේම පර්යේෂකයෝ බුද්ධිමතුන් ඒකාබද්ධ කරගත්ත වැඩපිළිවෙලක් යටතේ ක්‍රීඩා අධ්‍යාපනයේ උසස් අරමුණු කරා ළඟා වෙන්න පුළුවන් කියන කරුණ. ක්‍රීඩා අධ්‍යාපනයේ උසස් අරමුණු කරා ළඟා වීමේ ඊළඟ අදියර වන්නේ සමාජය දියුණු තත්ත්වයට පත්වීම. ක්‍රීඩාවේ පරමාර්ථය මිනිසුන් ගෝත්‍රික ගත කර නැත්නම් ගෝත්‍ර විදියට කණ්ඩායම් විදියට හුදකලා කරන එක නෙමෙයි. ක්‍රීඩාවේ පරමාර්ථය වන්නේ ඊට පුළුල් මානව සමාජයක් විවෘත
ලෝකයේ දෙස විවෘතව බලන්න පුළුවන් මානව සමාජයක් නිර්මාණය කරන එක. තමා දෙස වගේම අවට ලෝකයේ දෙස විවෘත මනසකින් බලන්න පුළුවන් ප්‍රජාවක් නිර්මාණය කරන එක. ඉතින් මේ සියලු පරමාර්ථයන් සඳහා ක්‍රීඩා අධ්‍යාපනය කොහොමද නිවැරදි ලෙස දිශාගත කරන්නේ කියන එක පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය පැහැදිලි කරා. අද සම්වර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය වෙනුවෙන් සහභාගී වීම පිළිබඳව ඇයට අපගේ ප්‍රණාමය පුද කරන ගමන්ම යලි දවසක සම්වර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය උපවත් කරන්න ඔබගේ බුද්ධිමය දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලමින් ඔබගෙන් සමුගන්නවා. සමාජය මේ ගමන් කරන විදිහට මුදලට වාසියට තමන්ගේ සැප පහසුවට තමන්ගේ වාසියට ඕනෑම දෙයක් කරන්න පාවාදීමක් කරන්න සැදී පැහැදී ඉන්න මිනිස්සු බහුල මේ වගේ කාලෙක අපේ උත්සාහය ඒ සියල්ල ටික ටික හරි වෙනස් කරලා ඔබට යහපත් දෙයක් ඔබේ ජීවිතයට යහපත් දෙයක් එකතු කිරීම. ඔබ මේ සමාජයට වඩාත් ඵලදායී පුරවැසියෙකු බවට පත් කිරීම. ඒ වෙනුවෙන් තමයි අදත් ඔබට හිතන්නට යමක් ඉතුරු කරමින් ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ කතාබහ මෙලෙසින් නිමාවට පත්වන්නේ. අද අපි කතාබහ කළේ රටකට ක්‍රීඩා අධ්‍යාපනයේ තියෙන වැදගත්කම කුමක්ද? රටකට ක්‍රීඩා අධ්‍යාපනයේ තියෙන අවශ්‍යතාවය කුමක්ද? මේ පිළිබඳවයි අද දවසේ අපි කතාබහ කළේ සම්වර්ෂණ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහයෙන්. මේ පිළිබඳව කතාබහ කිරීම සඳහා අප සමග සම්බන්ධ වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය බොහොම ස්තුතියි ඔබතුමියට. ඒ වගේම තමයි හැමදාමත් ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ අපේ කතාබහ ඉතාමත් සාරවත් විදිහට අර්ථාන්විත විදිහට ඔබට ගෙන එන්නට අප සමග සම්බන්ධ වන කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා ඔබතුමාටත් අපේ ගෞරවනීය ස්තුතිය. අද වැඩසටහන පටිගත කිරීම ප්‍රභත් ලක්ෂිත සම්වර්ෂණ නිෂ්පාදනය නදීකා ගුණරත්න. හමුවෙමු ලබන සිකුරාදාත් රාත්‍රී 9:30ට ස්වදේශීය සේවයෙන් ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ තුලින්. ගිහින් එන්නම් ඔබට සුබ රාත්‍රියක්.